ඉතින් නංගී මල්ලියේ අපේ සරසවිදියවර වැඩසටහන හරහා අපි මේ වෙනකොට ICT විෂය සඳහා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුමාන ප්‍රශ්න පත්‍ර රැසක් සාකච්ඡා කරා. ඒ වගේම බ්ලොග් එක හරහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර විවරණ සමග ඔයාලට ලබා දුන්නා. ඉතින් ඔන්න ඔය විදිහට අපි අපේ වැඩසටහනේ ICT විෂයට අදාළ අන්තිම ප්‍රශ්න පත්‍රය තමයි අද ඔයාලා එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි හිතනවා සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ අධ්‍යයන අනුකමිටුව විසින් සංවිධානය කළා මේ කරපු වැඩසටහන හරහා මෙවර තාක්ෂණ වේදයේ විෂය ධාරාව යටතේ විභාගයට මුහුණ දෙන ඔයාලට ලොකු රුකුලක් ලැබෙන්න ඇති කියලා. තව තවත් වැඩසටහනේ සාර්ථකත්වය පෙන්눔 කරමින් දිනයක් ගත වෙද්දී හදවත් දහසක් අපි එක්ක එකතු වුණා. ඉතින් මේ වෙද්දී ලොකු පිරිසක් අපි එක්ක එකතු වෙලා ඉන්නවා. අපි ඉල්ලන ඔයාලගෙන් ඔයාලගේ යාළුවන්ට මේ ගැන දැනුවත් කරලා මේන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා. ඒ වගේම මතක් කරන්න ඕනේ සරසවිදියවර වැඩසටහන පිළිබඳ ඔයාලගේ අදහස් සහ යෝජනා පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ Google ෆෝම් එක හරහා ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් සබරගමු විශ්වවිද්‍යාලයේ අපි ඔයාලා හැමෝටම මෙවර උසස් පෙළ විභාගයට හොඳින් මුහුණ දීලා සරසවි සීල සැබෑ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි අපි කෙරෙහි විශ්වාසය තබමින් රැඳී සිටි ඔයාලා හැමෝටම. හොඳයි එහෙනම් නංගී මල්ලියේ අපි අපගේ අවසාන ප්‍රශ්න පත්‍රය එහෙනම් දැන් සාකච්ඡා කරන්න පටන් ගමු. මේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ ව්‍යාපාර සම්බන්ධයෙන් පසුගිය ප්‍රශ්න පත්‍රවල තිබූ ප්‍රශ්න එකතුවෙන් තමයි හැදිලා තියෙන්නේ. හොඳයි අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. විද්‍යුත් ව්‍යාපාර ඒ කියන්නේ e-business සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන වගන්තිය සත්‍ය වේද? හොඳයි අපි බලමු මොනවද මේකෙන් දීලා තියෙන උත්තර කියලා. එය අර්ධ වශයෙන් මාර්ගගතව පවත්වාගෙන යන ව්‍යාපාර ක්‍රියාවලියකි. e-business එක කියන්නේ අර්ධ වශයෙන් පවත්වාගෙන යන එක නෙවෙයි ෆුල්ම පවත්වාගෙන යන එක. ඊට දෙවෙනි එක. එය පෙර අන්ත සහ පසු අන්ත මාර්ගගත ක්‍රියාවලි වලින් සමන්විත වේ. ඕනේ ඒක front end and back end තියෙනවා. ඒකින්ද අපිට ඒක සත්‍ය කියලා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා සියලු බ්‍රික් ව්‍යාපාර ඔවුන්ගේ ව්‍යාපාර මාර්ගගත පවත්තයි. يعني බ්‍රික් ව්‍යාපාරයක් කියන්නේ ඔන්ලයින් තියෙන එකක් නෙවෙයි ඒක භෞතිකව තියෙන ව්‍යාපාරය. ඊළඟට ඕනෑම විද්‍යුත් වාණිජ යෙදුමක් විද්‍යුත් ව්‍යාපාර යෙදුමකි. නෑ එහෙම වෙන්නේ නැහැ. ඕනෑම විද්‍යුත් වාණිජ යෙදුමක් විද්‍යුත් ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. ඊළඟ එක ඕනෑම විද්‍යුත් ව්‍යාපාර යෙදුමක් විද්‍යුත් වාණිජ වෙන්නේ නැහැ. මේකෙන්ද අපිට මේකට උත්තරේ විදිහට ගන්න පුළුවන්. මෙන්න මේක. හොඳයි නංගී මල්ලි අපි දැන් බලමු දෙවෙනි ප්‍රශ්නේ. මේක 2017 A level වල තිබුණු ප්‍රශ්නයක්. එක්තරා පාසලක සිසුන්ගේ අධ්‍යයන කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ට ටැබ්ලට් පරිගණක ලබා දෙන ලදී. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වඩාත් සුදුසු වන්නේ පහත ක්‍රියාකාරකම් වලින් කුමක්ද? එන අධ්‍යාපන වැඩ කටයුතු වලට ටැබ්ලට් දෙනවා. එතකොට ඒකේ ප්‍රධාන අරමුණ තමයි අහන්නේ. පරිගණකගත අධ්‍යාපන ද්‍රව්‍ය භාගත කිරීම. ඒ කියන්නේ ඉගෙන ගන්න ඕනේ වෙන PDF වගේ ඒවා ඩවුන්ලෝඩ් කරගන්න කියලා පළවෙනි එක කියන්නේ. ඊළඟට විනෝදාස්වාද වීඩියෝ නැරඹීම. ඒක නෙවෙයි මේකේ ප්‍රධාන අරමුණ. ඒකට ඒක වැරදි. ඊළඟ එක මිතුරන් අතර ශනිකව පණිවිඩය වෙයි. ඒක සඳහා නෙවෙයි ටැබ්ලට් දෙන්නේ. ඒකට ඒකත් වැරදි. ඊළඟට බ්ලොග් ලිවීමට. නෑනේ බ්ලොග් ලියන්න නෙවෙයි දෙන්නේ. ඒකට ඒකත් වැරදි. පරිගණක ක්‍රීඩාවල යෙදීම. ඒකට නෙවෙයි දෙන්නේ. මේක එතකොට ප්‍රධානම අරමුණ වෙන්නේ ටැබ්ලට් ලබා දීමේ පරිගණකගත අධ්‍යාපනික ද්‍රව්‍ය භාගත කිරීම. ඒකට උත්තර වෙන්නේ 1. හොඳයි නංගී මල්ලියේ අපි දැන් කතා කරමු තුන්වෙනි ප්‍රශ්නේ. මේකත් 2017 A level වල තියෙන ප්‍රශ්නයක්. අපි මුලින්ම ප්‍රශ්නේ කියවගෙන ඉමු. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන වගන්තිය සත්‍ය වේද? ඒ කියන්නේ AI සිස්ටම් එක මේ කුමන වගන්ති සත්‍ය වේද කියලා තමයි අහන්නේ. පළවෙනි එක තියෙනවා විශේෂඥ පද්ධතියක අනුමාන යන්ත්‍ර මානව තීරණ ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින්ම අනුකරණය කරයි.
AI සිස්ටම් එකකට මුළුමනින්ම මානව ක්‍රියාවලිය අනුකරණය කරන්න බෑනේ. එතකොට පළවෙනි එක වැරදි. විශේෂඥ පද්ධතියක දැනුම් සමුදායක් තුළ විශේෂඥයෙකුගේ ප්‍රාථමික දැනුම පමණක් අඩංගු වේ. knowledge base එක ප්‍රාථමික දැනුම විතරක් නෙවෙයි ද්විතීයික දැනුමක් තියෙන්න පුළුවන්. එතකොට ඒකත් වැරදි. ඊළඟට විශේෂඥ පද්ධති සෑම විටම ඥානමය ඇල්ගොරිතමයක් මගින් ක්‍රියාත්මක කෙරේ. AI සිස්ටම් එක ඥානමය ඇල්ගොරිතමය විතරක් නෙවෙයි තවත් ඇල්ගොරිතම් තියෙනවා. ඒකින්ද තුනත් වැරදි. ඥානමය ඇල්ගොරිතම් මගින් දී ඇති ගැටලුවක් සඳහා එක් පිළිතුරක් පමණක් ලබා දෙයි. නැහැ AI සිස්ටම් එකකදී එක් පිළිතුරක් නෙවෙයි පිළිතුරු ගොඩක් ලබා දෙන්න පුළුවන්. ඒකින්ද ඒකත් වැරදි. ඊළඟ එක ඥානමය ඇල්ගොරිතමයකදී ඇති ප්‍රශ්නයක විසඳුම් පුනර්කරණය කිහිපයකදී පරිණාමය කරයි. ඔවුන් එතකොට මේ වගේ පුනර්කරණ කිහිපයක් වෙනකොට ඥානමය ඇල්ගොරිතමය පරිණාමය වෙනවා. එතකොට උත්තරේ වෙන්නේ 5. අපි දැන් බලමු 4 වෙනි ප්‍රශ්නේ. මේකත් 2017 ප්‍රශ්නයක්. අත්‍යවශ්‍ය නොවන කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන ලෙස පද්ධතියක අවශ්‍යතා වර්ගීකරණය කළ හැකිය. බැංකුවක ATM යන්ත්‍රයක් පරිශීලකයෙකු වැරදි ලෙස රහස් අංක ඇතුළත් කිරීමට උත්සාහ අවස්ථා 3කට වඩා ඉඩ ලබා නොදිය යුතුය. ඉහත සඳහන් අවශ්‍යතාවය නිවැරදි වර්ගීකරණය කරන්න. පහත් සඳහන් කුමකින්ද? මෙතනදී අවස්ථා 3කට වඩා ලබා දෙන එක සිකියුරිටි එකට බලපාන හින්දා ඒක අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම දැන් මේක දැන් 3ක් දෙන එක මේකේ ATM යන්ත්‍රයේ ප්‍රධාන අරමුණ නෙවෙයි හින්දා ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. එතකොට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන කියලා. අන්න ඒ විදිහට අපිට ඒ උත්තරය ගන්න පුළුවන්. අපි දැන් බලමු 5 වෙනි ප්‍රශ්නය. ආලෝකකරණය උෂ්ණත්වය විනෝදාස්වාද පද්ධති හා උපකරණ පාලනය කරන සුහුරු නිවසේ යෙදුමක් ස්මාර්ට් හෝම් ඇප්ලිකේෂන් එක. පහත කවරකට උදාහරණයක් වේද? පරිණාමක පරිගණකය නෑනේ. ඊළඟට බහු ඒජන්ත පද්ධතියකුත් නෙවෙයි. ස්වාභාවික ධර්මය අනුප්‍රාණිත පරිගණකය ඒකත් නෙවෙයි. මෘදුකාගේ ඒජන්ත ඒකත් අපේ ස්මාර්ට් හෝම් ඇප්ලිකේෂන් යෙදුමක් වෙන්නේ. ස්මාර්ට් හෝම් යෙදුමක් වෙන්නේ නැහැ. ඊළඟට සර්වාත්‍රික පරිගණක පද්ධතිය අපිට ගන්න පුළුවන් ස්මාර්ට් හෝම් ඇප්ලිකේෂන් එකක් විදිහට. අපි දැන් බලමු 6 වෙනි ප්‍රශ්නේ. මේක 2018 ලෙවල් වල තිබුණු ප්‍රශ්නයක්. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න. ආයාචිත තැපැල් පෙරහන් තුල කෘත්‍රිම බුද්ධි පද්ධති භාවිත කළ හැකියි. B. කෘත්‍රිම බුද්ධි පද්ධති වලට අවිනිශ්චිත තොරතුරු විශ්ලේෂණය කිරීමේ හැකියාව ඇත. කෘත්‍රිම බුද්ධි පරිගණකයක් යනු පෘථිවි පෘෂ්ඨයේ යම් ස්ථානවලට සම්බන්ධ දත්ත අත්පත් කර ගැනීම, ගබඩා කිරීම, සැකසීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා වන පද්ධතියකි. ඉහත කවරක් නිවැරදි වේද? අහන්නේ අපෙන් AI සිස්ටම් එකකදී මේ කරුණු වලින් නිවැරදි වෙන්නේ මොකක්ද කියලා. දැන් ඊමේල් වල ස්පෑම් AI සිස්ටම් එකක් භාවිත කරන්න පුළුවන්. ඒකනෝ ඊමේල් වල ස්පෑම් කියලා කොටසක් තියෙන. ඒක AI වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පළවෙනි එක හරි. කෘත්‍රිම බුද්ධි පද්ධති වල අවිනිශ්චිත තොරතුරු විශ්ලේෂණය කිරීමේ හැකියාවක් ඇත. ඒක හරි. අපි කෘත්‍රිම බුද්ධිය භාවිත කරන්නේම අවිනිශ්චිත තොරතුරු විශ්ලේෂණය කිරීම තමයි. එතකොට B හරි. ඊළඟට කෘත්‍රිම බුද්ධි පද්ධතියක් යනු පෘථිවි පෘෂ්ඨයේ යම් ස්ථානවල සම්බන්ධ දත්ත අත්පත් ගැනීම, ගබඩා කිරීම, සැකසීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා වන පද්ධතියකි. දැන් බලන්න මේක වැරදිනේ. මේකෙදි අපේ AI සිස්ටම් එකකින් මේ වගේ දේවල් කරන්න බෑ. ඒකින්ද අපිට නිවැරදි පිළිතුරු ලෙස ගන්න පුළුවන්
දෙවෙනි උත්තරේ A හා B පමණයි කියන එක. හොඳයි දැන් අපි කතා කරන්න යන්නේ 7 වෙනි ප්‍රශ්නේ. නූතන තොරතුරු තාක්ෂණයේ ලැබුරුතාවලට අදාළ පහත ප්‍රකාශය සලකන්න. A. සාම්ප්‍රදායික පරිගණකයේ දත්ත දීමේ සංඛ්‍යාවලට ආකේතනය කරනු ලබන අතර ක්වොන්ටම් පරිගණකයේදී දත්ත ක්වොන්ටම් බිටු හෙවත් කියුබිට් වලින් නිරූපණය කෙරේ. B. ශරීර යෝග්‍යතා හා සැබැදි ඇවිදින ලද පියවර සංඛ්‍යාව හා හෘද ස්පන්දන වේගය වැනි ක්‍රියාකාරකම් අනුමැගුමට අදාළ දත්ත මැනීම සඳහා පැළඳිය හැකි උපකරණයක් සංවේදක ජාලයකට උදාහරණයකි. C. පරිසර සංවේදක ස්ථානීය පරිගණක සහ සාමාන්‍යයන් සමග හෝ වඩා ඉහළ ක්‍රියාකාරීත්වයක් ඇති නෝඩු සමග සංනිවේදනය කිරීමේ හැකියාව ඇති නෝඩු එකතුවක් භූගෝලීය තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වේ. ඉහත කවර ප්‍රකාශයක් නිවැරදි වේද? මේ කියන්නේ ABC වලින් මොනවාද හරි ඒවා කියලා. දැන් මේකෙදි ඒ වල සාමාන්‍ය කම්පියුටර් දීමේ සංඛ්‍යා භාවිත කරනකොට ක්වොන්ටම් පරිගණක භාවිත කරන්නේ ක්වොන්ටම් බිට්ස් තමයි දත්ත කපඩා කරන්නේ. ඒකට පළවෙනි එක හරි. ඊළඟට ශරීර යෝග්‍යතාවය වගේ දේවල් හෘද ස්පන්දන වේගය ඇවිදින පියවර සංඛ්‍යාව වගේ දේවල් භාවිත කරන්නේ සෙන්සර්ස් මගින් තමයි. එතකොට ඒක සංවේදක ජාලයකට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊවලදී භූගෝලීය තොරතුරු පද්ධතියක් GIS එක හදන්නේ සැටලයිට් වලින් ගන්න පින්තූර වලින් වගේ. එතකොට ස්ථානීය පරිගණක සහ සමාන පරිසර සංවේදක මගින් GIS එක හදන්නේ නැහැ. එතකොට C වැරදි. එතකොට අපිට මේකට උත්තරේ විදිහට ගන්න පුළුවන් A සහ B පමණයි. නිවැරදි එක නහන්නේ අපි. එතකොට A සහ B පමණයි කියන ගන්න පුළුවන්. හොඳයි අපි දැන් කතා කරන්න යන 8 වෙනි ප්‍රශ්නේ. ඊ ව්‍යාපාර සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න. බ්‍රික් හා ක්ලික් යනු යම් සමාගමක මාර්ගගත නොවන හා මාර්ගගත යන දෙක එකට එකතු කර ව්‍යාපාරය පවත්වාගෙන යා හැකි ව්‍යාපාර ආකෘතියකි. පියෝ බ්‍රික් යනු යම් සමාගමකට භෞතික පැවැත්මක් පමණක් ඇති ව්‍යාපාර ආකෘතියකි. පියෝ ක්ලික් ව්‍යාපාර වලට අන්තර්ජාලය මත පමණක් පැවැත්මක් ඇත. දැන් මෙතනදී බ්‍රික් ඇන්ඩ් ක්ලික් කියන්නේ භෞතිකව ව්‍යාපාරය කරනවට ක්ලික් කියන්නේ ඔන්ලයින් අන්තර්ජාලය හරහා ව්‍යාපාරය කරනකොට එහෙම කියනවා. එතකොට මෙතනදී ඒ හරි. ඊළඟ එකේදී පියෝ බ්‍රික් කියන්නේ භෞතිකව පැවැත්මක් තියෙන එකට තමයි. එතකොට B වල පිළිතුර නිවැරදි. ඊළඟට පියෝ ක්ලික් අන්තර්ජාලය මත පමණයි තියෙන්නේ. එතකොට ඒකත් නිවැරදි. එතකොට අපිට මේකට උත්තරේ විදිහට ගන්න පුළුවන් පස්වෙනි එක ABC සියල්ලම නිවැරදි කියන එක. ඊළඟට 9 වෙනි ප්‍රශ්නය ජාලගත දෘඩාංග උපක්‍රම සංවේදක සම්බන්ධතාවයන් සහ අවශ්‍ය මෘදුකාංග භාවිතයෙන් සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාල ලෙස හැඳින්වෙන සුහුරු පරිසරයක් ගොඩනගා ගත හැකිය. සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය පිළිබඳ පහත කවර වගන්තියක් සත්‍ය වේද? පළවෙනි එකේදී කියන්නේ සෑම LOT උපක්‍රමයක්ම හෝ අයිතමයක්ම UTP රැහැන් මගින් සම්බන්ධ කළ යුතුය. දැන් මෙතනදී සෑම එකක්ම රැහැන් වලින් සම්බන්ධ කරන්න ඕනේ. වයර්ලස් කනෙක්ෂන් එකක් අපිට ගන්නත් පුළුවන්. එතකොට පළවෙනි එක වැරදි. දෙවෙනි එක LOT පිහිටුමක ඇති කිසියම් හෝ අයිතමයක මෙහෙයුම් අක්‍රීය වූ විට සමස්ත LOT පිහිටුමම වසා දමනු ඇත. එහෙම වෙන්නේ නැහැ. එක අයිතමයක ෆේල් වුණා කියලා අනිත් ඒවා වැඩ කරනවා. එතකොට අපිට මේ මුළු පද්ධතියම ෂට් ඩවුන් කරන්න ඕනේ වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි උත්තරෙත් වැරදි. තුන්වෙනි LOT පරිසරයක්
වස්තුව අධීක්ෂණය කිරීම සහ පාලනය කිරීම සිදු කළ නොහැකියි. දැන් LOT පරිගණකයකට අපි වයර්ලස් කනෙක්ෂන් එකක් සම්බන්ධ කරනවා නම් අපිට ඒක දුර ඉඳන් පාලනය කරන්නත් පුළුවන්. අන්න ඒක නිසා තුන්වෙනි එකත් වැරදි. LOT පිහිටුමක නවීන සුහුරු දුරකථන සම්බන්ධ කළ නොහැකියි. නෑනේ. මේකට සුහුරු දුරකථන සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේකත් වැරදි. ඊළඟ එක LOT පිහිටුමක ක්‍රියාකාරීත්වය සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නොවේ. මේ පද්ධතිය අපිට අන්තර්ජාල සම්බන්ධතාවයක් නැතුවත් පද්ධතිය පවත්වාගෙන යන්න පුළුවන්. ඒකෙන්ද අපිට හරි උත්තරේ විදිහට ගන්න පුළුවන් මේකේ LOT පිහිටුමක ක්‍රියාකාරීත්වය සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නොවේ කියන එක. දැන් අපි කතා කරන්න යන්නේ 10 වෙනි ප්‍රශ්නය. පහත කුමකින් කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් දැක්වේද? දැන් අපි ප්‍රධාන වශයෙන් පද්ධතියක කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන කියලා අවශ්‍යතා දෙකකට බෙදනවා. කාර්යබද්ධ කියන්නේ පද්ධතියෙන් සිදුවිය යුතු ප්‍රධානම කරුණු කාර්යබද්ධ වෙනවා. පද්ධතියේ විශ්වාසනීයත්වය, ගුණාත්මක භාවය වගේ කරුණු කාර්යබද්ධ නොවන අවශ්‍යතා වෙනවා. හරි. දැන් පළවෙනි එක රූපයක් Tamanගේ ප්‍රතිකඩ ඡායාරූපය ලෙස පද්ධතියට උඩුගත කිරීමට පරිශීලකයෙකුට අවස්ථාව තිබිය යුතුය. දැන් මේක පද්ධතියේ තියෙන ප්‍රධාන අරමුණ නේ. එතකොට අපේ ප්‍රොෆයිල් පිච් එක අප්ලෝඩ් කරන එක කාර්යබද්ධ අවශ්‍යතාවයක් වෙනවා. B. පිටවීම් පරීක්ෂාවේදී අදාළ බඳු අනුපාතයේ ඇතුළත්ව නිවැරදි වාර්තා අගය ගණනය කළ යුතුය. දැන් මේකත් චෙක් අවුට් එකකදී මේකත් කාර්යබද්ධ අවශ්‍යතාවයක් වෙනවා. ඊළඟ පද්ධතියේ සේවා පැවැත්ම 99% සපුරාලිය යුතුය. දැන් මේක ඇවිල්ලා පද්ධතියේ තියෙන ප්‍රධාන අවශ්‍යතාවය නෙවෙයි, මේක ගුණාංගය. එතකොට මේක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් වෙනවා. දැන් අපි මේ ප්‍රශ්නේ අහන්නේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාව. එතකොට මේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාව ලෙස අපිට ගන්න පුළුවන් C පමණයි කියන එක. හොඳයි. අපිට ඊළඟට තියෙන 11 වෙනි ප්‍රශ්නය. පහත කවරක් සංඥාවක ගුණ වන්නේද? සාමාන්‍ය සංඥාවක ගුණ 4ක් තියෙනවා. ඒවා විස්තරය, සංඛ්‍යාතය, තරංග ආයාමය, කලාව වගේ දේවල්. එතකොට විස්තරය කියන්නේ තරංගයේ උස, සංඛ්‍යාතය කියන්නේ සංඥාවක් විසින් තප්පරයක් ඇතුළත සම්පූර්ණ කරනු ලබන තරංග ප්‍රමාණය. තරංග ආයාමය කියන්නේ තරංගයේ යාබද ශීර්ෂ දෙකක් අතර ඇති දුර. කලාව කියන්නේ කිසියම් කාලයක් තුල තරංගයක පිහිටි. ඒ කියන්නේ කෝණය. දැන් මේ දේවල් ගත්තම අපිට මේකට වඩාත්ම ගැළපෙන උත්තරේ විදිහට ගන්න පුළුවන් තුන්වෙනි එක. විස්තරය, සංඛ්‍යාතය, කලාව සහ තරංග ආයාමය කියන හතරම මේකේ අඩංගු වෙනවා. ඒකට උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. ඊළඟට අපි කතා යන්නේ 12 වෙනි ප්‍රශ්නය. පහත කුමන වර්ණයෙහි නියම මාධ්‍ය පමණක් අන්තර්ගත වේද? ඒ කියන්නේ දැන් මෙතනදී දත්ත සම්ප්‍රේෂණයේදී ප්‍රධාන වශයෙන්ම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය කොටස් දෙකකට බෙදනවා. නියම මාධ්‍ය සහ නියම නොවන මාධ්‍ය. නෙට්වර්ක් එකකදී භෞතිකව සම්බන්ධ වෙන දේවල් වලට නියම මාධ්‍ය කියනවා. ඊළඟට ස්පර්ශ කරන්න බැරි වුණත් දත්ත සම්ප්‍රේෂණය කරන දේවල් වලට නියම නොවන මාධ්‍ය කියලා අපි කියනවා. එතකොට මේකෙදී පළවෙනි එකේ අදෝරක්ත කියන්නේ ඒක කිරණයක්. ඒක නියම නොවන මාධ්‍ය ගණයට වැටෙන හින්දා පළවෙනි එක අපිට ගන්න බැරි වෙනවා. දෙවෙනි එකේ ශුද්ධ තරංග තියෙන හින්දා ඒකත් නියම නොවන මාධ්‍යයක් හින්දා ඒකත් වැරදි. තුන්වෙනි එක ඒකේ ඔක්කොම තියෙන නියම මාධ්‍ය. ඒකින්ද අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් සමාංශක, ප්‍රකාශ තන්තු, ඇඹිලි යුගල් කියන එක. උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් එක. හොඳයි. අපි දැන් කතා කරන්න යන්නේ 13 වෙනි ප්‍රශ්නේ. සංඛ්‍යාත මුර්ජන ශිල්ප ක්‍රමය භාවිතයෙන් වෙනස් කරනු ලබන්නේ. මුර්ජනයේදී ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. විස්තර මුර්ජනය, සංඛ්‍යාත මුර්ජනය, කලාව මුර්ජනය. සංඛ්‍යාත මුර්ජනය මගින් වෙනස් කරන්න පුළුවන් සංඛ්‍යාතයේ පමණයි.
හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 14 වෙනි එක. සෝබාදහමෙන් පෙළඹෙන පරිගණකකරණය පිළිබඳ පහත දැක්වෙන වගන්ති සලකන්න. සෝබාදහමෙන් පෙළඹෙන පරිගණකයකදී සංකීර්ණ ගැටලු විසඳීම උදෙසා පරිගණකය ආකෘතියක් සැලසුම් කර සංවර්ධනය කිරීමට ස්වාභාවික ප්‍රපංචයක් සංසිද්ධිය නිරීක්ෂණය කර යොදා ගනු ලැබේ. B. පරිගණකයට අභියෝගාත්මක ගැටලු අවබෝධ කර ගැනීම සහ විසඳීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය මගින් සෝබාදහම් පෙළඹෙන පරිගණකකරණය භාවිත කළ හැකිය. C. සෝබාදහම් පෙළඹවන පරිගණකකරණය යටතේ සංවර්ධනය කරන ලද පරිගණක ආකෘති සහ ඇල්ගොරිතම වැසි වනාන්තර සාගර සහ වන සත්ත්ව අභය භූමි වැනි ස්වාභාවික පරිසර සඳහා පමණක් භාවිත කළ හැකිය. ඒක සඳහා කවර වගන්තියක් සාවද්‍ය වේද? දැන් මෙතනදී අහන්නේ අපි වැරදි ප්‍රකාශය. දැන් මේ පළවෙනි එකේදී ඒවලදී සංකීර්ණ ගැටලු විසඳන්න ස්වාභාවික ප්‍රපංචයක් භාවිත කරන්න පුළුවන්. ඒකින්ද පළවෙනි එක හරි. ඊළඟට B වල අහන්නේ පරිගණකයට අභියෝගාත්මක ගැටලුවක් AI පාවිච්චි කරලා ඒක විසඳා ගන්න පුළුවන්. ඒ කියන්නේ B නිවැරදි. දැන් මෙතනදී C වල ඇල්ගොරිතමයක් මගින් වැසි වනාන්තර සාගර අභය භූමි ස්වාභාවික පරිසරය සඳහා පමණක් අනිත් දේවල් සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට C වැරදි. එතකොට අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් තුන්වෙනි එක C පමණයි කියන එක. හොඳයි අපි දැන් කතා කරන්න යන්නේ 15 වෙනි ප්‍රශ්නය. සම්පාදක සහ පරිවර්තක පිළිබඳ පහත කවර ප්‍රකාශයේ සත්‍ය වේද? ඒ සම්පාදකයක් ඉහළ මට්ටමේ භාෂාවකින් ලියවුණු මුළු ක්‍රමලේඛන යන්ත්‍ර ක්‍රමලේඛනයට හරවන. හරිනේ මේක හරි උත්තරේ. කම්පයිලර් කියන්නේ මේ සම්පූර්ණයෙන්ම යන්ත්‍ර ක්‍රමලේඛනයට හරවනවා. ඒකින්ද පළවෙනි එක හරි. දෙවෙනි එක පරිවර්තක ක්‍රමලේඛකයක් ක්‍රියාත්මක කිරීමේදී ඉහළ මට්ටමේ ක්‍රමලේඛකයෙහි එක් වගන්තිය බැගින්ගෙන ඒ අදාළ යන්ත්‍රකයට හරවනවා. මේ ඉන්ටර්ප්‍රිටර් කියන්නේ ඒක එක්සිකියුට් වෙන්නේ line by line. ඒකින්ද මේකත් හරි. ඊළඟට C සාමාන්‍යයෙන් සම්පාදකයක් වූ කේත පරිවර්තනය වූ කේතවලට වඩා වැඩි වේගයක් ධාවනය වේ. ඔව්නේ. දැන් මේක හරිම උත්තරේ බලන්න. දැන් ඉන්ටර්ප්‍රිටර් වෙන්නේ පේලියෙන් පේලියට. ඒ වුණාට කම්පයිලර් මුළු ක්‍රමලේඛයම එකපාර යන්ත්‍රකයට හරවනවා. එතකොට C නිවැරදි. එතකොට අපිට උත්තරේ විදිහට ගන්න බලමු පස්වෙනි එක. ඒකට මේකට උත්තරේ 5 A B C සියල්ලම. හොඳයි දැන් අපි කතා කරන්න යන්නේ 16 වෙනි ප්‍රශ්නේ. නියමු මාධ්‍ය සහ නියමු නොවන මාධ්‍ය සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් සත්‍ය වේද? නියමු මාධ්‍යවල සම්ප්‍රේෂණය නියමු නොවන මාධ්‍යවල සම්ප්‍රේෂණයට වඩා ඉහළ දත්ත වේගය. ඒක හරිනේ. දැන් නියමු මාධ්‍යයක් දත්ත සම්ප්‍රේෂණය වෙද්දී ඒකට තියෙන බාධා අඩුයි. ඒකින්ද ඒක ඉක්මනට මේ දත්ත ඉක්මනට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් නියමු නොවන මාධ්‍යයකට වැඩි. එතකොට පළවෙනි එක හරි. B නියමු මාධ්‍ය නියමු නොවන මාධ්‍ය වලට වඩා අඩු නිරෝධනයට බඳුන් වේ. ඒකත් හරිනේ. නියමු නොවන ඒවට ඔය අකුණු වගේ දේවල් නිසා මාධ්‍ය දත්ත සම්ප්‍රේෂණය අඩු වෙන්න පුළුවන්. ඒ නියමු මාධ්‍ය වල දත්ත සම්ප්‍රේෂණය අඩු වෙන්නේ නැහැ. ඒකින්ද B හරි. C නියමු නොවන මාධ්‍ය වල සම්ප්‍රේෂණය නියමු මාධ්‍ය වල සම්ප්‍රේෂණයට වඩා ආරක්ෂාකාරී වේ. ඒක වැරදිනේ. දැන් මෙතනදී කෙලින්ම නියමු මාධ්‍යකින් දත්ත සම්ප්‍රේෂණය දිවෙන කාටවත් එහෙම එක පාට ගන්න බෑ. ඒකට කෙලින්ම කනෙක්ට් වෙනවා. නියමු නොවන මාධ්‍යයක්. ඒ කියන්නේ Wi-Fi එක වගේ ගත්තොත් බලන්න. දැන් ඒකෙදි වෙන කෙනෙක්ට කනෙක්ට් වෙන්න පුළුවන් නේ. අන්න ඒ වගේ දේවල් නිසා මේක වැරදි. D නියමු නොවන මාධ්‍යවල සම්ප්‍රේෂණය නියමු මාධ්‍යවල සම්ප්‍රේෂණයට වඩා අඩු කලාප පළල භාවිත කරයි. ඒක හරිනේ. දැන් මෙතනදී
නියම නොවන මාධ්‍ය වල හෑන්ඩ් එක අඩු වෙනවා. එතකොට D හරි. එතකොට මේකේ A හරි, B හරි, C වැරදි, D හරි. එතකොට උත්තරේ දෙක ගන්න පුළුවන්. A, B සහ D පමණයි කියන එක. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ 17 වෙනි ප්‍රශ්නය. දත්ත සම්ප්‍රේෂණයෙහි ඇති මුර්ජන තාක්ෂණයේදී සිදු කෙරෙන ක්‍රියාවලිය කුමක්ද? මෙතන මුර්ජනයේදී වෙන්නේ අඩු ශක්තියකින් තියෙන දත්ත තරංගයක වැඩි ශක්තියකින් තියෙන වාහක තරංගයක් භාවිතයෙන් දිගු දුරක් යවන්නනේ භාවිත කරන්නේ මුර්ජනය. එතකොට මේකේ උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් සම්ප්‍රේෂණය කරන ලද සංඥාවක් තොරතුරු ලබා ගැනීම කියන එක. ඊළඟට 18 වෙනි ප්‍රශ්නය. ඊ වාණිජ්‍ය සම්බන්ධයෙන් පහත කවර වගන්තියක් සත්‍ය වේද? ඒ කිසියම් භාණ්ඩයක් විවිධ ඊ වාණිජ්‍ය අඩවිවල විවිධ මිල ගණන් වලට තිබිය හැකියි. දැන් බලන්න මෙතනදී ඊ වාණිජයේදී එකම භාණ්ඩේ වෙන වෙන වෙබ්සයිට් වල එක එක ගණන් වල තියෙන්න පුළුවන්. එතකොට ඒ හරි. භාණ්ඩ බාර ගන්නා අවස්ථා මුදල් ගෙවීමට ඉඩ දීමෙන් පාරිභෝගිකයාට ඊ වාණිජ්‍ය අඩවිය හරහා තමන් මිලදී ගත් භාණ්ඩවල තත්ත්ව පරීක්ෂාවක් කළ හැකියි. දැන් ඔන්ලයින් බඩු ගත්තම ඒ වෙලාවෙම නෙවෙයි සල්ලි ගෙවන්නේ. ගෙදරට ආවම තමයි අපි මේ බඩු ගෙදරට ආවම සල්ලි ගෙවන්නේ. එතකොට සල්ලි ගෙවන්න කලින් මේ භාණ්ඩය අරන් අපිට තත්ත්වය පරීක්ෂා කරලා සල්ලි ගෙවන්න පුළුවන්. එතකොට බීත් හරි. සඳහන් වන මිලට අමතර ප්‍රවාහනය හා සේවා ගාස්තු ලෙස අමතර මිලක් ඇතුළත් කළ හැකියි. ඔව්නේ. ඔන්ලයින් බඩු ගෙන්නනකොට එක එක දේවල් ප්‍රවාහන ගාස්තු එහෙම අය කරනවා. එතකොට සීත් හරි. එතකොට මේකට උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් ABC සියල්ලම කියන එක. 19 වෙනි ප්‍රශ්නය. පහත දෑ සලකන්න. අහසෙහි වලාකුළු ඇතිවීම, ජීවීන්ගේ පරිණාමය, මිනිසාගේ මොළයේ නියුරෝන ක්‍රියාකාරීත්වය, ජෛව ප්‍රේරිත පරිගණකය සඳහා ඉහත කවරක් භාවිතා කළ හැකිද? දැන් මෙතනදී අහසෙහි වලාකුළු ඇතිවීම කියන එක බයෝ ඉන්ස්පයර්ඩ් කම්පියුටිං වලට වැදගත් නැහැ. එතකොට ඒක වැරදි. එතකොට අපිට ජෛව පරිණාමය කියන එක ගන්න පුළුවන්. එතකොට B නිවැරදි. ඊළඟට මිනිස් මොළයේ නියුරෝන ක්‍රියාකාරීත්වය ජෛව ප්‍රේරිත පරිගණකයකට භාවිතා කරනවා. එතකොට මේකට උත්තර විදිහට අපිට දෙන්න පුළුවන් B සහ C පමණයි කියන එක. හොඳයි නම් ගියේ මල්ලියේ අපි දැන් කතා කරන්න යන්නේ 20 වෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ 4 වෙනි ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නය. ක්වොන්ටම් පරිගණකයක සම්බන්ධ පහත කවරක් නිවැරදි වේද? ක්වොන්ටම් පරිගණකයකදී ක්වොන්ටම් භෞතික විද්‍යා මූලධර්මයේදී ක්වොන්ටම් පරිගණකයක නම් අනිවාර්යෙන් ක්වොන්ටම් භෞතික විද්‍යාව තමයි භාවිතා කරන්නේ. එතකොට ඒ නිවැරදි. ක්වොන්ටම් පරිගණකයේ තොරතුරු ඒකකයේ ලෙස ක්වොන්ටම් බිට් භාවිත වේ. ඔව් දත්ත ස්ටෝර් කරන්න ක්වොන්ටම් පරිගණකයක ක්වොන්ටම් බිට්ස් තමයි භාවිතා කරන්නේ. එතකොට බීට් නිවැරදි. ක්වොන්ටම් පරිගණක මනුෂ්‍ය පරිශීලකයන්ට අහිතකර විකිරණ පිට කරයි. ක්වොන්ටම් පරිගණකයක මනුෂ්‍ය පරිශීලකයන්ට අහිතකර විකිරණ පිට කරයි. එහෙම වෙන්නේ නැහැනේ. එතකොට ක්වොන්ටම් පරිගණකයක් හැදිලා තියෙන ක්වොන්ටම් භෞතික විද්‍යාවට අනුව පදාර්ථ වැනි දෑ උපයෝගී කරගෙන මිනිසුන්ට හැදිලා තියෙන්නේ පදාර්ථය මගින්. ඒ වගේ දේවල් නිසා ක්වොන්ටම් පරිගණකයක් මගින් අහිතකර විකිරණ පිට කරන්න බෑ. ඒකින්ද අපිට උත්තර විදිහට ගන්න පුළුවන් නිවැරදි පිළිතුරු ලෙස A සහ B ප්‍රමණි. හොඳයි නම් ගියේ මල්ලියේ අපි අපගේ 4 වෙනි ප්‍රශ්න පත්‍රයේ MCQ මෙතනින් කතා කරලා ඉවර වෙනවා. අපි නැවතත් මේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසත් සමග සම්බන්ධ වෙමු. ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය මගින් පවත්වාගෙන යන ලබන සරසවිදියේ අත්වලෙහි ICT වල 4 වන පේපරයේ දෙවන කොටස සාකච්ඡා කිරීමටයි දැන් අපි සැරසෙන්නේ. එහෙනම් අපි මේ කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡා කරමු. මේ ප්‍රශ්නය 2016 A level පේපරයේ තිබුණු ප්‍රශ්නයක්. අපි ප්‍රශ්නය කියවගෙන ඉමු.
ඔබට නවතම කැමරාවක් ත්‍යාගයක් ලෙස ලැබුණු බැවින් මෙතෙක් භාවිතා කළ කැමරාව තවදුරටත් අවශ්‍ය නොවන බව උපකල්පනය කරන්න. ඔබගේ පරණ කැමරාව අන්තර්ජාලය ඔස්සේ විකිණිය හැකි බව යාළුවෙකු යෝජනා කළේය. ඒ අනුව වෙබ් අඩවියක් හරහා අප්‍රිකානු රටක ගැනුම්කරුවෙකුට එය විකිණීමට ඔබට හැකි විය. ගැනුම්කරු විසින් ගෙවන ලද මුදල PayPal වැනි සේවාවක් හරහා ඔබට ලැබුණි. ඉහත ගනුදෙනුව ඇසුරෙන් C2C හා B2C යන වාණිජ්‍ය වර්ග සඳහා උදාහරණ බැගින් ලියා දක්වන්න. මේ ප්‍රශ්නේ සාකච්ඡා කිරීමට පෙර අපි පොඩි අයිඩියා එකක් ගමු. මොකද්ද මේ වාණිජ්‍යයක් කියන්නේ? ඒකේ මොනවද තියෙන වර්ග ගැන. වාණිජ්‍යයක් කියන්නේ අන්තර්ජාලය සහ තොරතුරු sannivedana තාක්ෂණය උපයෝගී කරගෙන භාණ්ඩ හා සේවා අලෙවි කිරීම, මිලදී ගැනීම, ප්‍රචාරණය, සැපයුම්කරුවන් සොයා ගැනීම, ගනුදෙනු කරුවන්ට විවිධ සේවාවන් ලබා දීම, ගෙවීම් සිදු කිරීම යනාදී කරුණු වාණිජ්‍ය වේ. ඒ කියන්නේ කිසියම් වූ ගනුදෙනුවක් අන්තර්ජාලය උපයෝගී කරගනිමින් සිදු කරනවා නම් ඒවට අපි කියනවා වාණිජ්‍ය කියලා. වාණිජ්‍ය හා සම්බන්ධ ව්‍යාපාර වර්ග කිහිපයක් තියෙනවා. B2B. ඒ කියන්නේ business to business. මේක අපිට ගන්න පුළුවන් එක් ව්‍යාපාර ආයතනයක් විසින් තම වෙබ් අඩවිය භාවිතා කර තවත් ව්‍යාපාරයකට භාණ්ඩ අලෙවි කිරීම B2B ලෙස ගන්න පුළුවන්. ඊළඟට B2C. ඒ කියන්නේ business to customer. ව්‍යාපාරික ආයතනයක් විසින් පාරිභෝගිකයන්ට භාණ්ඩ හා සේවා අන්තර්ජාලය හරහා අලෙවි කිරීම මේ ගණයට ගන්න පුළුවන්. ඊළඟ එක B2G. ඒ කියන්නේ business to government. ව්‍යාපාරික ආයතනයක් සමග වෙළඳ කටයුතු සඳහා මෙන්ම තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා රාජ්‍ය ආයතන විසින් භාවිතා කරනු ලබන වෙබ් අඩවි මේ ගණයට ගන්න පුළුවන්. ඊළඟ එක G2B. ඒ කියන්නේ government to business. ඒ කියන්නේ රාජ්‍ය ආයතන විසින් ව්‍යාපාරික ආයතන වෙත සම්බන්ධ වී කටයුතු කිරීම සඳහා භාවිතා කරන වෙබ් අඩවි මේ ආකෘතියට ගන්න පුළුවන්. ඊළඟ එක G2C. ඒ කියන්නේ government to citizen. රජයක් තම රටෙහි පුරවැසියන්ට අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන විවිධ සේවාවන් සඳහා භාවිතා කරන වෙබ් අඩවි මේ ආකෘතියට ගන්න පුළුවන්. ඊළඟ එක C2C. ඒ කියන්නේ customer to customer. පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයේ වෙබ් අඩවියක් උපයෝගී කරගෙන වෙනත් පුද්ගලයෙකු වෙත භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කිරීම මේ ව්‍යාපාර වර්ගයට ගන්න පුළුවන්. ඊළඟ එක C2B. ඒ කියන්නේ customer to business. පුද්ගලයෙකුට තම භාණ්ඩ හෝ සේවාවන් ව්‍යාපාර ආයතන වෙත අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම මේ ආකාරයේ. ඊළඟ එක B2E. ඒ කියන්නේ business to employee. ව්‍යාපාරික ආයතන තම සේවකයන් වෙත විවිධ සේවාවන් ලබා දීමට සේවකයන්ගෙන් ආයතනයට අදාළ තොරතුරු ලබා ගැනීමටත් ස්ථාපිත කර ඇති වෙබ් අඩවි B2E ලෙස ගන්න පුළුවන් අපිට. හොඳයි අපිට ඉහත ඡේදයෙන් ගන්න පුළුවන් C2C ගනුදෙනුවක් සඳහා උදාහරණයක් ලෙස මගේ කැමරාව අන්තර්ජාලය ඔස්සේ අප්‍රිකානු ගැනුම්කරුවෙකුට විකිණීම. මේක දැන් මෙතනදී මමත් කස්ටමර් කෙනෙක් කැමරාව මිලදී ගන්න පුද්ගලයාත් කස්ටමර් කෙනෙක්. ඒක නිසා මේක C2C වෙනවා. ඊළඟ එක B2C. මෙතනදී බිස්නස් එකකින් කස්ටමර්ට වෙන සේවාව තමයි අහලා තියෙන්නේ. ඒකින්ද අපිට ඒකට ලියන්න පුළුවන් PayPal වැනි සේවාවක් හරහා මුදල් ලබා ගැනීම. B ප්‍රශ්නය. මෙවැනි ගනුදෙනු සඳහා PayPal වැනි සේවාවක් අවශ්‍ය වන්නේ ඇයි? හොඳයි අපි බලමු මේකට උත්තරේ කොහොමද අපි ගොඩනගා ගන්නේ කියලා. මේ ගනුදෙනුෙහි මුදල් හුවමාරුව සඳහා PayPal භාවිතා කිරීමෙන් ගනුදෙනුවේ ආරක්ෂිත භාවයට හා විශ්වසනීයත්වයට ලොකු උපකාරයක් වෙනවා. ඒකින්ද අපි කියනවා PayPal භාවිතා කිරීමේ අවශ්‍යතාවය ලෙස ගනුදෙනුවේ ආරක්ෂිත භාවයට හා විශ්වසනීයත්වයට අපිට
PayPal භාවිත කරන්න සිදුවේ. හොඳයි දැන් අපි කතා කරන්න යන්නේ පළවෙනි කොටසේ C ප්‍රශ්නය. අන්තර්ජාලය භාවිත කරන සමහරු ඒක පුද්ගල විකුණුම්කරුවන්ගෙන් මාර්ගගතව භාණ්ඩ මිලදී ගැනීමට අකමැත්තක් දක්වයි. මෙම අකමැත්තට හේතු දෙකක් ලියා එක් හේතුව සඳහා උදාහරණය බැගින් දෙන්න. හොඳයි අපි දැන් බලමු කොහොමද මේකට උත්තර ලියන්නේ කියලා. ඒකට පිළිතුරු ලෙස අපිට ලියන්න පුළුවන් ගුණාත්මක භාවය. අන්තර්ජාලය හරහා ඕඩර් කරපු භාණ්ඩය නොලැබීමේ සම්භාවිතාවයක් තියෙන නිසා මිනිසුන් මේට අකමැති විය හැක. එමෙන්ම ආරක්ෂාව. අන්තර්ජාලයෙන් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේදී ක්‍රෙඩිට් කාඩ් විස්තර භාණ්ඩය ඕඩර් කිරීමේදී ලබා දෙන්න සිදුවෙනවා. එහිදී ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් ගැටලු ඇති විය හැකියයි සිතා සමහර මිනිසුන් අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට මැලිකමක් දක්වයි. හොඳයි දැන් අපි කතා කරන්න යන්නේ ව්‍යුහගත කොටසේ තියෙන දෙවෙනි ප්‍රශ්නය. මේක 2019 A level ප්‍රශ්නය. අපි බලමු ප්‍රශ්නය. වාණිජයට සම්බන්ධ පහත 1 සිට 6 දක්වා වන වාක්‍ය ඛණ්ඩ පහත දී ඇති පද ලැයිස්තුවේහි වඩාත්ම සුදුසු අයිතමේ සමග ගලපන්න. ලැයිස්තුව දැන්වීම් ප්‍රචාරණය ආදායම් ආකෘතියක් ලෙස advertising as a revenue model ණයපත් credit card රාජ්‍ය e-tender සේවාව government to e-tendering service රජයෙන් පුරවැසියන්ට G2C සේවාව කණ්ඩායම් ලෙස මිලදී ගැනීම group purchasing හානිකර පුපුරණ ද්‍රව්‍ය harmful explosive මාර්ගගත වෙළඳපොළ online marketplace ගෙවීම් ద్వාරය payment gateway පහසුවෙන් හානි විය හැකි ද්‍රව්‍ය සමාජ වාණිජය ග්‍රාහකත්වය ආදායම් ආකෘතියක් ලෙස සාම්ප්‍රදායික වෙළඳපොළ. හොඳයි දැන් අපි බලමු වාක්‍ය ඛණ්ඩ මොනවද කියලා. මෙය මුදලට භාණ්ඩ සහ සේවාවන් හුවමාරු කෙරෙන ගනුදෙනුකරුවන් සහ වෙළෙන්දුන් භෞතික ලෙස අන්තර් ක්‍රියාවේ යෙදෙන ස්ථානයකි. මෙවැනි ද ඊ-වාණිජ පද්ධති ඔස්සේ විකිණීම හෝ මිලදී ගැනීම සාමාන්‍යයෙන් තහනම්ය. ව්‍යාපාරික වෙබ් අඩවියකට පූර්ණ ප්‍රවේශය සඳහා පරිශීලකයන් විසින් නිතිපතා ගාස්තුවක් ගෙවනු ලැබේ. මෙය මාර්ගගත භාණ්ඩ සහ සේවා මිලදී ගැනීම හා විකිණීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කෙරෙන ඊ-වාණිජ උපකුලකයකි. මෙය ඊ-වාණිජ යෙදුම් සහ පසු බැක් එන්ඩ් අන්තර්ජාලයෙහි මූල්‍ය සේවා ලබා දෙන අය අතර තොරතුරු හුවමාරු ගනුදෙනුවලට පහසුකම් සපයයි. අදාළ රාජ්‍යයේ කාර්ය මගින් ලබා දෙන මාර්ගගත වාහන ආදායම් බලපත්‍ර සේවාව භාවිතයෙන් වාහන ආදායම් බලපත්‍රය අලුත් කිරීම. දැන් අපිට කියන්නේ මේ ලැයිස්තුවෙන් වාක්‍යවලට අදාළ වෙන්නේ මොනවද කියලා තෝරලා ඒක ඉස්සරහින් ලියන්න තියෙනවා. හොඳයි අපි දැන් බලමු මේකට පිළිතුරු මොනවද කියලා. මේ මුදලට භාණ්ඩ සහ සේවාවන් හුවමාරු කරන ගනුදෙනුකරුවන් වෙළෙන්දන් භෞතික ලෙස අන්තර්ක්‍රියාවේ යෙදෙන ස්ථානය. දැන් මෙතනදී ගනුදෙනුකරුත් වෙළෙන්දනුත් භෞතිකව හම්බෙනවා. එතකොට මේකට උත්තරේ වෙන්නේ සාම්ප්‍රදායික වෙළඳපොළ. මොකද කිව්වොත් මෙතනදී දෙගොල්ලොම භෞතිකව හමු වෙන නිසා. දෙවැනි එක මෙවැනි ද ඊ-වාණිජ්‍ය පද්ධති ඔස්සේ විකිණීම හෝ මිලදී ගැනීම සාමාන්‍යයෙන් තහනම්ය. දැන් උඩ ලැයිස්තුවට අනුව මේකට වඩාත්ම ගැලපෙන්නේ හානිකර පුපුරණ ද්‍රව්‍ය. තුන්වෙනි එක ව්‍යාපාරික වෙබ් අඩවියකට පූර්ණ ප්‍රවේශය සඳහා පරිශීලකයන් විසින් නීතිපතා ගාස්තුවක් ගෙවනු ලැබේ. දැන් මේකට උත්තරේ වෙන්නේ ග්‍රාහකත්වය ආදායම් ආකෘතියක් ලෙස. මේක ලේසි ඉංග්‍රීසියෙන් කිව්වොත් සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගන්නවා. නිකන් සබ්ස්ක්‍රයිබ් කරනවා වගේ එකක් තමයි. ඊළඟට හතරවෙනි එක මෙය මාර්ගගත භාණ්ඩ සහ සේවා මිලදී ගැනීම හා විකිණීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කෙරෙන ඊ-වාණිජ උපකුලකයකි. මේකට උත්තරේ වෙන්නේ සමාජ වාණිජ්‍ය. පස්වෙනි එක මෙය ඊ-වාණිජ යෙදුම් සහ පසු
අන්තරෙහි මූල්‍ය සේවා ලබා දෙන අය අතර තොරතුරු හුවමාරු කිරීම මගින් ආරක්ෂාකාරී ලෙස ගෙවීම් කිරීමේ ගනුදෙනුකරුවන්ට පහසුකම් සපයයි. මේකට උත්තරේ වෙන්නේ උඩ ඡේදයට අනුව ගෙවීම් ద్వාරය අදාළ රජයේ කාර්යාල මගින් ලබා දෙන මාර්ගගත වාහන ආදායම් බලපත්‍රය සේවාව භාවිතයෙන් වාහන ආදායම් බලපත්‍රය අලුත් කිරීම. මේ ගනුදෙනුව රජයෙන් පුරවැසියන්ට ඒ කියන්නේ G2C. අන්න ඒ විදිහට අපිට මේකේ උත්තර ටික හරිම පහසුවෙන් ගොඩනගා ගන්න පුළුවන්. හොඳයි, දැන් අපි කතා කරන්න යන්නේ ව්‍යුහගත කොටසේ තියෙන දෙවෙනි ප්‍රශ්නේ. මේක 2019 A level ප්‍රශ්නේ. අපි බලමු ප්‍රශ්නේ. හොඳයි නංගී මල්ලී, අපිට දැන් තියෙන්නේ B කොටසේ රචනා ප්‍රශ්නේ සාකච්ඡා කිරීමට. මේක 2018 A level ප්‍රශ්නේ. අපි බලමු මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ශ්‍රී ලංකාවෙහි එක්තරා නගරයක ඇති ව්‍යාපාරයක් ලී වෙස්මුණු අතින් සාදනු ලබන සිහිවටන වතික් සහ අත්‍යන්ත්‍ර වෙදිපිලි වැනි අත්කම් භාණ්ඩ සංචාරකීන්ට අලෙවි කරයි. දැනට පාරිභෝගිකයන් විසින් සාප්පුවට පැමිණ මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගනු ලැබේ. හිමිකරු තමන්ගේම වෙබ් අඩවියක් මගින් මාර්ගගතව තම භාණ්ඩ අලෙවි කිරීමට සැලසුම් කරයි. ව්‍යාපාරික හිමිකරු විසින් ආරම්භ කිරීමට සැලසුම් කරනු ලබන ව්‍යාපාර ආකෘතිය වර්ගය සඳහන් කරන්න. මේ ව්‍යාපාරයේ සිද්ධ වෙන්නේ බිස්නස් එකක් විසින් කස්ටමර්ට කරන සේවාවක් තමයි මේකේ කරන්නේ. එතකොට මේක B2C ගණයට තමයි වැටෙන්නේ. පළවෙනි එකට උත්තරේ ලේසියෙන්ම ඒ විදිහට හොයාගන්න පුළුවන්. හොඳයි, අපි දැන් දෙවෙනි ප්‍රශ්නේ බලමු. ආසන්නයේ පිහිටා ඇති එක්තරා සංචාරක හෝටලයක් එහි වෙබ් අඩවියෙහි මෙම සැලසුම් කරන ලද මාර්ගගත සාප්පුව ප්‍රසිද්ධ කිරීමට කැමැත්ත පළ කරන්නේ යයි උපකල්පනය කරන්න. මෙම සංසිද්ධිය අදාළව අත්කම් භාණ්ඩ ව්‍යාපාරය හා හෝටලය අතර කුමන ව්‍යාපාර ආකෘතියට ස්ථාපනය කළ හැකිද? දැන් මෙතනදි බලන්න මෙතන වෙන්නේ එක් බිස්නස් එකක් මගින් තවත් බිස්නස් එකකට තමයි උපකාරී කරන්නේ. ඒ කියන්නේ හෝටලය මගින් අනිත් ව්‍යාපාරයට සේවාවක් සපයන නිසා මේකට අපි කියනවා B2B කියලා. ඊළඟට B හෝටලය සහ අත්කම් භාණ්ඩ ව්‍යාපාරයේ යෝජිත මාර්ගගත සාප්පුව යන එකිනෙක සඳහා මේ ව්‍යාපාර ආදායම් ආකෘතිය බැගින් කෙටියෙන් පැහැදිලි කරන්න. හොඳයි, අපි බලමු මොකද්ද මේ රෙවෙනියු මොඩල් එක නැත්නම් ආදායම් ආකෘතියක් කියන්නේ කියලා. අපි අපගේ වෙබ් අඩවිය තුල භාණ්ඩයක් විකිණීමට අවස්ථාවක් ලබා දුන්නට අපට එයින් කිසිදු ආදායමක් නොලැබේ. එහෙනම් හෝටලේ සඳහා ආදායම් ආකෘතියක් ලෙස අපිට ඉදිරිපත් කරන්න පුළුවන් අත්කම් භාණ්ඩ ව්‍යාපාරයෙන් යම්කිසි භාණ්ඩයක් වෙබ් අඩවියෙන් විකුණුනාට පස්සේ යම්කිසි ප්‍රතිශතයක්, ඒ කියන්නේ එයින් ලැබෙන ලාභයෙන් යම්කිසි ප්‍රතිශතයක් හෝටලයට ගෙවිය යුතුයි කියලා. ඒක හෝටලේ සඳහා වන ආදායම් ආකෘතියක්. හොඳයි, එහෙනම් අපි බලමු අත්කම් භාණ්ඩ සාප්පුව සඳහා රෙවෙනියු මොඩල් එක හදන්නේ කොහොමද කියලා. ඒක කෙලින්ම භාණ්ඩ විකුණනා ලැබෙන ආදායම නැතිනම් ලාභය කෙලින්ම රෙවෙනියු මොඩල් එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ. සැලසුම් කරන ලද ව්‍යාපාරයේහි මාර්ගගත ගෙවීම් සඳහා භාවිතා කළ හැකි ක්‍රම දෙකක් සඳහන් කරන්න. ඒ කියන්නේ ඔන්ලයින් සල්ලි හුවමාරු කර ගැනීමට භාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක්. ඒකට පළවෙනි ක්‍රමයේ විදිහට අපිට ගන්න පුළුවන් පේමන්ට් ගේට්වේ එකක් භාවිතා කිරීම. මේ වගේ දෙයක් ශ්‍රී ලංකාවේ තිබෙන ඕනෑම බැංකුවකින් ලබා ගන්න පුළුවන්. ඊළඟ එක වෙන්නේ තුන්වෙනි පාර්ශ්වයේ ගේට්වේ එකක් භාවිතා කිරීම. මෙහිදී අපිට උදාහරණ විදිහට PayPal වගේ එකක් ලබා දෙන්න පුළුවන්. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ. සැලසුම් කරන ලද ව්‍යාපාර වෙබ් ద్వාරය සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට ඔබ විසින් යෝජනා කරනු ලබන අලෙවි කිරීමේ එක් ක්‍රමයක් කෙටියෙන් පැහැදිලි කරන්න. ඒකෙදි හොඳම ක්‍රමය ලෙස සමාජ ජාල වෙබ් අඩවිවල වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීම වගේ දේවල්
අපිට මේකට භාවිත කරන්න පුළුවන්. ඊළඟට පස්වෙනි එක. සැලසුම් කරන ලද ව්‍යාපාර වෙබ් ద్వාරයේ පරිශීලක අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා බුද්ධිමත් ඒජන්ත තාක්ෂණය භාවිතා කළ හැකි ආකාරය විස්තර කරන්න. මේකෙදී අපි උත්තරේ විදිහට ලියන්න පුළුවන් බුද්ධිමත් ඒජන්ත තාක්ෂණය භාවිතයෙන් වෙබ් අඩවිය තුළ පාරිභෝගිකයන්ගේ හැසිරීම් රටා විශ්ලේෂණය කර පාරිභෝගිකයාට වඩා කැමති නිෂ්පාදන යෝජනා කිරීම වගේ දේවල් කරන්න බුද්ධිමත් ඒජන්ත තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. ඊළඟට B බහු ඒජන්ත පද්ධතියක සරල කරන ලද දසුනක් දැක්වෙන පහත රූප සටහන සලකන්න. ඉහත රූප සටහන අධ්‍යයනය කර පහත දැක්වෙන ප්‍රකාශයට පිළිතුරු සපයන්න. මෘදුකාංග ඒජන්තවරයෙකුට පරිශීලක අතුරු මුහුණක් තිබීමට හෝ නොතිබීමට හෝ පිළිවන ඉහත ප්‍රකාශය හා ඔබ එකඟ වන්නේද රූප සටහන ආශ්‍රයෙන් හේතු දක්වන්න. ඔව් අපිට මේ රූප සටහන බලුවම් පේනවා ඒජන්තයේ කියන එක්කෙනා පරිශීලකත් එක්ක සංනිවේදනය කරනවා ඒ වගේම යෙදවුමත් එක්කත් සංනිවේදනය කරනවා. නමුත් ඒජන්ත B සංනිවේදනය කරන්නේ ඒජන්තයේ සමග විතරයි. ඒ නිසා ඒජන්තයට අනිවාර්යෙන් පරිශීලක අතුරු මුහුණක් තිබිය යුතුයි. ඒජන්තයේ සමග පමණක් සංනිවේදනය කරන නිසා ඒජන්ත Bට පරිශීලක අතුරු මුහුණක් තිබීම අවශ්‍ය නොවේ. හොඳයි නංගී මල්ලිය අන්න ඒ විදිහට අපිට මෙන්න මේ ප්‍රශ්නෙට ඉතාමත් පහසුවෙන් පිළිතුරු ගොඩනගා ගන්න පුළුවන්. අපි දැන් බලමු මොකද්ද ඊළඟ ප්‍රශ්නේ කියලා. ඔව් අපිට ඊළඟට තියෙන්නේ 2020 A level වල තිබුණු ප්‍රශ්නය. AB stores යනු ඔබගේ නගරයේ ඇති සිල්ලර බඩු සාප්පුවකි. ඔබගේ විශේෂ උපදෙස් මත AB stores විසින් මාර්ගගතව ව්‍යාපාරය සිදු කිරීම සඳහා වෙබ් පාදක කරගත් ඊ-වාණිජ්‍ය පද්ධතියක් ස්ථාපිත කරන ලදී. පාරිභෝගිකයන්ට මාර්ගගතව අවශ්‍ය නිෂ්පාදන තෝරාගෙන ඇනවුම් ස්ථීර කළ හැකි වේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. මෙම සංසිද්ධියට අදාළ වන ඊ-වාණිජ්‍ය ව්‍යාපාර ප්‍රභවය බිස්නස් ටයිප් කුමක්ද? දැන් අපි මුලදී කතා කරා එක එක බිස්නස් වර්ග තියෙනවා. එකෙන් මේකට වඩාත්ම සුදුසු වෙන්නේ මේකෙන් වෙන්නේ බිස්නස් එක විසින් පාරිභෝගිකයන්ට ඔන්ලයින් හරහා සේවාවක් තමයි සිදු වෙන්නේ. එතකොට අපිට මේක ගන්න පුළුවන් B2C කියලා. එහෙම නැත්නම් business to customer. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට. අන්න ඒ විදිහට මේක ප්‍රශ්නෙට උත්තරය අපිට ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊ-වාණිජය මගින් AB stores ඉදිරිපත් කරනු ලබන ආදායම් ආකෘතිය කුමක්ද? දැන් මේකට රෙවිනියු මොඩල් එකක් කියන්නේ ආදායමක් හොයාගන්නේ කොහොමද? අපිට පුළුවන් මේකෙදී අලෙවි ආදායම් ආකෘතියක් භාවිත කරන්න. හොඳයි අපි දැන් බලමු තුන්වෙනි එක. AB stores ඊ-වාණිජ්‍ය විසඳුම් වර්ධනය වන පරිශීලක ප්‍රජාවත් සමග වේගයෙන් ජනප්‍රිය විය. එසේ වුවද එම ප්‍රදේශයේ ප්‍රජාව අතරින් අවට සිටින නිතිපතා පැමිණෙන පාරිභෝගිකයන්ගේ වැඩි පිරිසක් තවදුරටත් එහි භෞතික වෙළඳ අංශය භාවිතා කිරීමට වැඩි කැමැත්ත. මෙවැනි කැමැත්තකට තිබිය හැකි හේතු දෙකක් ලියා දක්වන්න. දැන් බලන්න නංගී මල්ලියේ මේ වගේ ප්‍රශ්නයකට අපිට හිතලා වුණත් උත්තර ලියන්න පුළුවන්. හොඳයි අපි බලමු මේකට උත්තර කොහොමද අපි ලියන්න පුළුවන් කියලා. අපිට මේකෙදී ලියන්න පුළුවන් එලෙන් සැලටම ඇවිල්ලා බාණ්ඩ ගන්න ප්‍රධාන කැමැත්තක් විදිහට කියන්න පුළුවන් තත්ත්ව පරීක්ෂාවෙන් පසුව බාණ්ඩය තෝරා ගැනීමට ඇති හැකියාව. එහෙනම් අපි ඔන්ලයින් ගත්තොත් තත්ත්ව පරීක්ෂාවක් කරන්න බෑනේ. ඒ වුණාට එතෙන්ටම ඇවිල්ලා බඩු ගන්නකොට ඒකේ තත්ත්වය පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අනිත් එක තමයි අලෙවිය සිදුවන ස්ථානයේදීම ලබා ගන්න පුළුවන් වීම. ඊළඟට සාමාන්‍යයෙන් මිනිසුන් ඔවුන් භාවිතා කරන ක්‍රමය වෙනස් කිරීමට අකමැතියි. ඒකින්දත් එම මිනිසුන් එතනටම ඇවිත් භාණ්ඩ මිලදී ගැනීමට කැමැත්තක් දක්වන්න පුළුවන්. ඒ වගේම තවත් මිනිසුන් ඊ-වාණිජය පිළිබඳ දැනුමක් නැහැ. ඒකින්ද ඔවුන්ටද එම ස්ථානයටම ඇවිත් බඩු ගන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ දේවල් අපිට මේ ප්‍රශ්නෙට උත්තර විදිහට ලියන්න පුළුවන්. අපි දැන් බලමු හතරවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා.
AB ස්ටෝස් විසින් සිය ඊ-වාණිජ පද්ධතිය තම භාණ්ඩ තොග නඩත්තු කිරීම සඳහා තම සැපයුම්කරුවන්ගේ පද්ධති සමග ස්වයංකරණය ඔටෝමේෂන් මගින් ඒකාබද්ධ කරන ලදී. මෙම පද්ධතිය නවීකරණය මගින් AB ස්ටෝස් ක්‍රියාත්මක කරන ඊ-වාණිජ ව්‍යාපාර ප්‍රභේද කුමක්ද? දැන් මෙතනදී බලන්න AB ස්ටෝස් ව්‍යාපාරයක්. තොගබඩු සැපයුම්කරුවන් කියන්නේ ඔවුනුත් ව්‍යාපාරිකයෙක්. ඒක නිසා අපිට මේකට උත්තරේ විදියට දෙන්න පුළුවන් ව්‍යාපාර ප්‍රභේද ලෙස business to business. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරිකයට. නැතිනම් එතන ලියන්න පුළුවන් අපිට B2B කියලා. හොඳයි අපි දැන් බලමු පස්වෙනි ප්‍රශ්නය. AB ස්ටෝස් එම ප්‍රදේශයේ වෙනත් සාප්පු සඳහා තම පද්ධතිය තුල අත්‍යන්ත වෙළඳසැල් පවත්වාගෙන යාමට ඉඩ ලබා දෙමින් තව ඊ-වාණිජ විසඳුම් පුළුල් කිරීමට තීරණය කරයි. යෝජිත පද්ධතිය හඳුනා ගැනීමට භාවිතා කරන පදය කුමක්ද? මේකට අපිට ගන්න පුළුවන් ඊ-වාණිජ වෙළඳපොළ නැතිනම් මාර්ගගත වෙළඳපොළ කියලා. හොඳයි අපි දැන් බලමු 6 වෙනි ප්‍රශ්නය. ඉහත පහෙහි යෝජිත පද්ධතිය මගින් පහත එක් එක් අයට ලැබෙන එක් වාසිය බැගින් ලියන්න. එන්නේ ඔන්ලයින් බඩු ගන්නකොට මේ කට්ටිය ලැබෙන වාසිය ගන්න ලියන්න තියෙනවා. අපි බලමු පාරිභෝගිකයන්ට ලැබෙන වාසි මොනවාද කියලා. මෙම වෙළඳපොළකින් වෙළෙන්දුන් කිහිප දෙනෙකුගේ භාණ්ඩ හෝ ඒවාහි තත්ත්වය සැපදීමට හැකි වෙනවා. මේ වගේ එකදී වෙළඳ ගොඩක් ඉන්න හින්දා තත්ත්වය ඒ වගේ මිල වගේ දේවල් සංසන්දනය කරන්න පුළුවන්. ඊළඟ එක එකම ස්ථානයකදී වෙළඳුන් ගණනාවකින් මිලදී ගැනීමට අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව. ඒ කියන්නේ එකම ස්ථානයකින් ගොඩක් වෙළඳුන්ගෙන් බඩු ගන්න පුළුවන් එකම අවස්ථාවේදී. අන්න ඒ වගේ වාසීන් පාරිභෝගිකයන්ට හිමි වෙනවා. ඊළඟ එක AB ස්ටෝර්ස් එකට ලැබෙන වාසි මොනවාද? ඔන්ලයින් වෙළඳපොළක් මගින්. AB ස්ටෝර්ස් එකට ලැබෙන වාසියක් වන්නේ ඔවුන්ගේ ව්‍යාපාරය සඳහා වැඩි පාරිභෝගික සංඛ්‍යාවක් ආකර්ෂණය වීම. දැන් මේකෙදි ඔක්කොමත් එක්ක එකතු වෙලා ඊ ව්‍යාපාරය කරනකොට ලොකු පාරිභෝගික සංඛ්‍යාවක් ඔවුන්ගේ බඩු ගන්න එන්න පුළුවන්. එන්නේ ඒක AB ස්ටෝර්ස් ව්‍යාපාරයට ලැබෙන හොඳ වාසියක්. අපි දැන් බලමු එම ප්‍රදේශයේ වෙනත් සාප්පු වලට ලැබෙන වාසි මොනවද කියලා. මේකෙදී මුළුමනින්ම නව ඊ වාණිජ ව්‍යාපෘතියට නොයමින් මාර්ගගතව ඉදිරිපත් වීමේ අවස්ථාව ලැබීම. මෙම මාර්ගගත සහභාගීත්වය සඳහා වියදම හවුලේ බෙදී යාම. ඒ කියන්නේ දැන් මෙතනදී බඩු විකුණන්න අපිට ඔන්ලයින් දාන්න යනකොට ලොකු වියදමක් යන්නේ නැහැ. ඒ වගේම මෙතනදී ඔක්කොටම ඒ වියදම බෙදාගෙන හවුලේ කරන්න පුළුවන්. අන්න ඒ වගේ වාසි වෙනත් ව්‍යාපාරිකයන්ට මෙම පද්ධතිය මගින් හිමි වෙනවා. අන්න ඒ විදිහට අපිට මේ එක් එක් අයට ලැබෙන වාසි ලයිස්තුගත කරන්න පුළුවන්. හොඳයි දැන් අපි බලමු 7 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අපේ පේපරේ අවසාන ප්‍රශ්නය. මෑතකදී කරන ලද තතු විමසීමකට අනුව ඉහත පස්වන කොටසේ AB ස්ටෝර්ස් සඳහා යෝජිත ඊ-වාණිජ පද්ධතියෙහි ලියාපදිංචි වූ පාරිභෝගිකයන් පිළිබඳ පහත දැක්වෙන දෑ හඳුනා ගන්නා ලදී. 98ක් කිලෝමීටර් 2ක අපසිරියක් තුල සිටින ළඟපාත පදිංචිකරුවන්ය. 12ක් ණයපත් හෝ අරපත් හෝ ජංගම ගෙවීම් හෝ විකල්ප මගින් මාර්ගගතව ගෙවීම් කළ හැකි අය වේ. 18ක් අනාගතයේ සිදුවන ගනුදෙනුවක් සඳහා කල්තියා මුදල් ගෙවීමට අකමැති අය වේ. දැන් මේකෙදි පද්ධතිය සාර්ථකව සිදු කරගෙන යාම සඳහා අපිට මේකට හොඳ සාර්ථක සැලසුමක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. 98ක් ළඟපාත ඉන්න කට්ටිය තමයි ඉන්නේ. ඒ වගේම 12යි ඉන්නේ ඔන්ලයින් සල්ලි ගෙවන්න පුළුවන් කට්ටිය. ඒ වගේම ණයපත් හරපත් වගේ දේවල් කරන්න පුළුවන් අය. ඒ වගේම 18ක් අය ඉන්නවා අනාගතයේදී සිදුවන ගනුදෙනුවක් සඳහා දැම්ම සල්ලි ගෙවන්න කැමති නැති කට්ටිය. අන්න ඒ වගේ දේවල් නිසා ඒ වගේම මෙතන ගොඩක් කට්ටිය ළඟපාත ඉන්නේ හින්දා අපිට මේකට භාණ්ඩය ගිහින් දුන්නට පස්සේ මුදල් ගන්නා ක්‍රමයක් සෑදීම මගින් මේ පද්ධතිය ඊටම සාර්ථකව සිදු කරගෙන යාමට
හැකියාවක් ලැබෙනවා. ඒකින්ද අපිට මේකට උත්තරේ විදිහට ලියන්න පුළුවන්. භාණ්ඩ නිවසට ගෙනවිත් දුන්නට පස්සේ මුදල් ලබා ගැනීමේ ක්‍රමයක්. ඒ කියන්නේ cash on delivery. එන්නේ වගේ දෙයක්. ඒ විදිහට අපිට එයාලා ගෙදරට ගිහිල්ලා ඊට පස්සේ මුදල් ගන්න කරන්න පුළුවන්. මොකද කිව්වොත් ගොඩක් කට්ටිය ළඟපාත ඉන්න කට්ටිය නිසා. අන්න ඒ විදිහට අපිට ඒකට සාර්ථකව පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න බලන්න. දැන් මේ මුළු පේපරේම ප්‍රශ්න අපිට ඕනනම් හිතලා වුණත් ලියන්න පුළුවන්. අන්න ඒකින්ද මතක තියාගන්න විභාගෙදී මේ වගේ ප්‍රශ්නයක් කවදාවත් අතහරින්න එපා. මේ වගේ ප්‍රශ්නයක් ඉතාමත් පහසුවෙන් ලියලා හොඳින් ලකුණු ගන්න පුළුවන් වෙනවා. හොඳයි නංගී මල්ලිය, අන්න ඒ විදිහට අපි අපගේ 4 වෙනි ප්‍රශ්න පත්‍රය සාර්ථක ලෙස නිමා කරනවා. අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ ඔයාලගේ අදහස් සහ යෝජනා තියෙනවා නම් ඒවා පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන Google ෆෝම් එක හරහා අපිව දැනුවත් කරන්න. ඒ වගේම මේ වීඩියෝව ඔයාලගේ යාළුවන්ටත් බලන්න මතක ඇතුව ෂෙයා කරන්න. එහෙනම් අපි අපගේ වැඩසටහන මෙතනින් නිමා කරනවා. අවසාන වශයෙන් ඔයාලට සාර්ථකව විභාගයට මුහුණ දී විශිෂ්ට ජයක් ලබා ගැනීම සඳහා අපිත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් මෙවැනිම වීඩියෝ සමගින් අපි නැවතත් හමු වෙන බලාපොරොත්තුවෙන් මෙතනින් සමුගන්නවා. මෙතෙක් වෙලා රැඳී සිටි ඔබ සැමටම ස්තුතියි.